අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින් අවධානය දවසේ සිරස්තල වෙත. කෑගල්ලේ කොවිඩ් පැණිය තවමත් රෝගීන්ට නිර්දේශ කළ නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කියයි. මුස්ලිම් කොවිඩ් මරණ ආදාහනය ගැන බොරැල්ලේදී උද්ඝෝෂණ දෙකක්. ගැටලුව සාකච්ඡාවෙන් විසඳන බව අධිකරණ ඇමති කියයි. පරිසරය වනසන සීතාවක කම්හල්. මොරටුවේ ළමා අපචාර සැකකරු ඇප මත මුදා හැරේ. සෙට්ස්කෝ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. රුපියල් කෝටි 2ක නීති විරෝධී කහතොගයක් කල්පිටියෙන් සොයා ගැනේ. තවත් ආසාදිතයින් 428 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38000 සීමාව ඉක්මවා ගියා. නව මරණ දෙකක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 183ක් ලෙසයි. දවසේ පුවත. මෙලෙස මියගිය පිරිස අතර මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 15ක පිරිමි දරුවෙකු සහ කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 72ක කාන්තාවක් වනවා. නව ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38059ක් දක්වා ඉහළ ගියා. ඉන් 392 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් සටහන් වන අතර 35 දෙනෙකු බන්ධනාගාර රැඳවියන්. විදේශයන්හි සිට පැමිණි අයෙකුද පිරිස අතරට ඇතුළත්. මාස කිහිපයකට පසු යළිත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කළුතරින් වන අතර එම ගණන 193ක්. ඊට අමතරව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 42ක්. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් 4 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 16311ක් වන අතර ගම්පහ එම ගණන දැක්වෙන්නේ 8376ක් ලෙසයි. කළුතර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2876ක්. අලුත් වෛරස් ප්‍රභේදයක් මතුවීමත් සමග රෝගී ඇතිවෙන්න පුළුවන් ශීඝ්‍ර ව්‍යාප්තියත් එක්ක එක පැත්තකින් අපේ රට මේකෙන් බේර ගන්න කටයුතු කරන අතරතුරේදී මේක අපි බලාපොරොත්තු විය යුතු තත්ත්වයක් කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මොකද සාමාන්‍ය වෛරස් රෝග වල ස්වභාවය මෙහෙම තමයි. දැන් ඊයේ දවසේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව කිව්වා මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය බලධාරීන්ට ජනතාවට දෙන පණිවිඩය තමයි මේ ලෝකයේ තියෙන මේ අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්න, PCR ධාරිතාව වැඩි කරන්න, අපිට රට ලොක්ඩවුන් නොවන විදියට උපරිම සංචාරන සීමා පනවන්න, එතෙන්ද විශේෂයෙන් ප්‍රදේශ අතර ගමනාගමනයේ සම්බන්ධයෙන් සීමා පැනවීම අත්‍යවශ්‍යයි. රට පුරා මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්න සඳහා මේ පිළිබඳව තොරතුරු අපි නිරන්තරයෙන්ම කෙලින්ම ඒ රටවල සම්බන්ධීකරණ ක්‍රමවේද හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැනි ආයතන හරහා ඒ රැස් කර ගන්නා තොරතුරු සමාලෝචනය කරලා සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට අද අලුයම 3 සිට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී සෙන්තුරන් මහතා සඳහන් කළා. කල්කසල කළමනාකරණය පිළිබඳ වැඩමුළුවකට සහභාගී වූ මාතලේ මහනගර සභාවේ කම්කරුවෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම වැඩමුළුවට සහභාගී වූ දික්ඔය නගර සභාවේ කම්කරුවන් 10 දෙනෙකුද ස්වයං නිරෝධයට යොමු කර තිබෙනවා. කොවිඩ් අර්බුදය නිසා හුදකලා කර ඇති ප්‍රදේශ සඳහා බෙදා හැරීමට වියලි ආහාරද්‍රව්‍ය ලබා දීමක් නිදහස් මාවතේදී අද සිදු කෙරුණේ ශ්‍රීලන්ත රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදාළ ආහාරද්‍රව්‍ය තොගය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බහර දුන් අතර සංකේතාත්මකව ටොරින්ටන් හැටේවත්ත ප්‍රදේශයේ කිහිප දෙනෙකුට
දෙනෙකුට එම පාර්සල් බෙදා දෙනු ලැබුවා. කාදිනල් හිමිපාණන් විසින් බැතිමතුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුකූලව මෙවර නත්තල් උත්සවයේ සැමරීමට අදාළ අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරලා තියෙනවා. ඒ අනුව 24 සහ 25 දෙදින තුර ඒ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව එම කටයුතු සංවිධානය කරලා තියෙන බව කාදිනල් හිමිපාණන්ගේ කාර්යාලයෙන් දැනුම් දීලා තියෙනවා. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කොවිඩ් පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරී විජේසේකර මහත්මිය පැවසුවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එම තීරණය ප්‍රතික්ෂේප කරනවා. ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගීමට ලක් කිරීමෙන් අනතුරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ මොහොතේ ඒක වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා නිර්දේශ කිරීමට නුපුළුවන්. වෛද්‍යවරු නොවන අයට ඒක නිර්දේශ කිරීමේ අපිට ගැටලුවක් නැහැ. නමුත් වෛද්‍යවරු විදියට නිර්දේශ කරනවා නම් ඒක සම්බන්ධයෙන් සායනික වාර්තා සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සූත්‍ර කමිටුව ලබා දිය යුතුයි. යක්ෂ ප්‍රේතයන්ගේ ආවේශ වෙලා වෙදකම් කරනවා කියන එක. එතකොට මෙහෙම ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙනවද? ආයුර්වේදය තුල යම් හැඳින්වීමක් භූත විද්‍යාව සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඒ කියන භූත විද්‍යාව සහ මේ කියන යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන්ගෙන් චිකිත්සාවක් ලබා ගැනීම කියන්නේ පැහැදිලිවම කරුණු දෙකක්. ඉතින් ඇත්තටම ඒවා අපි නිශ්චිතව වෙන් කරන්න ඕන. මොකද ඒ කාරණා වෙන් නොකරොත් සමාජය තුල වැරදි මත සමාජගත වීම අපිට වළක්වන්න හරිම අපහසු වෙනවා. මේ ඖෂධයක් එනවනම් කුස්කොළපතකින්, ඖෂධයක් එනවනම් වට්ටෝරුවකින්, ඖෂධයක් එනවනම් පරම්පරාවකට අත්හදා බලලා එහෙම ඖෂධයක් සලකලා බලන්නට පුළුවන් කොවිඩ් වෛරසය මරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? කවුරු හරි කෙනෙක් කියනවනම් මට මේ ඖෂධය දුන්නේ කාලියම්මා, මට මේ ඖෂධය දුන්නේ නාත දෙයියෝ, මට මේ ඖෂධය දුන්නේ අහවල් දෙයියෝ, මේවා මේ රටේ පිළිගත යුතු තත්ත්වයන් නෙවෙයි. මේවා පැහැදිලිවම මිත්‍යාවන්. ඒ වගේම මේවා ඇතුලේ තියෙන්නේ සුළු කාලයකට ව්‍යාපාරික කූට උපායන්. දවසේ පුවත. එංගලන්තයේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් තවමත් රටවල් කිහිපයක් එරටට සංචරණය තහනම් කර තිබෙනවා. මේ අතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 7,83,00,000 ඉක්මවා ගියා. VUI 2020-12 හෙවත් එංගලන්තයේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ලෝපුරා රටවල් 40කට වැඩි ප්‍රමාණයක් එරටට සංචරණය තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රංශය විසින් එංගලන්තයේ සංචාරකයන් හට නැවත සිය දේශ සීමා විවෘත කර තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය රටවල් කිහිපයකම මේ වන විට පැතිර ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇන්ටාර්ක්ටික් මහද්වීපයෙන්ද පළමුවරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේදී එම කලාපයෙන් ආසාදිතයන් 36 දෙනෙකු හඳුනාගත් බවටයි වාර්තා වන්නේ. ඒ අතර හමුදා සමාජිකයන් 26 දෙනෙකු සහ නඩත්තු නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නතද කොවිඩ් වෛරසයට සාර්ථකව ප්‍රතිඵලගෙන දෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ වන විට එරට තුළ 60,000කට අධික සංඛ්‍යාවකට එන්නත ලබා දී තිබෙන අතර තවමත් කිසිවෙකුට එහි අතුරු ආබාධ මතු වී නැහැ. මේ අතර නිරෝධායන නීති කඩ නොකර අමුත්තන් දසදහසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වනවා. කුවාලාලම්පූර් අගනුවර මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර අමුත්තන් සිය මෝටර රථවල සිට මනාල යුවලට සුබපතා ඇති අතර අවශ්‍ය ආහාර පානද එම මෝටර රථ තුළදීම ලබා දී තිබෙනවා. මනාලයාගේ පියා එරට හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. තවමත් වෛරසයේ ප්‍රබල ව්‍යාප්තියක් පෙන්වන්නේ ඇමරිකාවෙන්. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ වෛරසයේ මැද්දේ අධික වියදම් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සහන පනත නැවත සංශෝධනය කිරීමට කොංග්‍රසයේ සහාය අවශ්‍ය බවයි. Throughout the summer, Democrats cruelly blocked COVID relief legislation. අමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත සඳහා යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවීමත් සමග රටවල් 27ක් පුරා මෙම එන්නත බෙදා හැරීමට නියමිතයි. එමෙන්ම ෆයිසර් එන්නත ලබාගත් පළමු ආසියාතික රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. මේ අතර අමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නතද අමරිකාව පුරා බෙදා හැරීම ආරම්භ කර ඇති අතර එම එන්නත අඩු උෂ්ණත්වයක් යටතේ අධිශීතකරණවල ගබඩා කිරීමට හැකිවීම විශේෂත්වයක්. ඉන්දියාව තුළද වෛරසයේ අවදානම තවමත් පහව ගොස් නැහැ. එංගලන්තයේ ආශ්‍රිතව වාර්තා වන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මුම්බායි නුවරට රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් පියවර ගත්තා. වෛරසය පාලනය සඳහා පැන වූ නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන සුරේෂ් රයිනා ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපමත නිදහස් කර තිබෙනවා. මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුම්බායි ගොන්තොටුපළ ආසන්නයේදී සමාජ ශාලාවක රැස්ව සිටියදී. එම පිරිස අතර ඉන්දිය ගායක ගුරු රන්දාව් සහ සුප්‍රකට නිලි සුසෑන් කාන්ද සිටි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මේ අතර කොවිඩ් ආසාදිතයන් සහ මරණ වැඩි තෙවැනි රට ලෙස හඳුන්වන බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නුවර ජනතාව උත්සව සමය තුළ සමාජ දුරස්ථ කරන ප්‍රමිතීන් පවා අමතක කර තිබුණේ මෙලෙසයි.
කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලීමක් කරනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ල යක්කල්මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය දේශපාලන නියෝජිත හමුවක් ඊයේ පැවැත්වුණේ ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී. මැතිවරණ ව්‍යාපාරයට මුල් තැන දුන්නේ කොවිඩ් මර්ධනය කරපු ලෝකයේ එකම රට බව. රටට හෙලි කරේ නෑ අලු යට ගිනි තියෙනවා කියන කාරණා. දෙවෙනි රැල්ල ගැන තොරතුරු වසන් කරා. හැම එකම සංඛ්‍යාලයකන ජිල්මාට් හරහා හංගාගෙන හිටියා. අවසානයේ මහමැතිවරණයෙන් පසුව දෙවෙනි රැල්ලක් නිර්මාණය වෙනකොට පාලනය කරගන්නට බැරිව මුළු රටම අනාථ කරන තත්වයකට නිර්මාණය වෙනවා. තවමත් මේ වර්තමාන රජය එන්නත පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය රටේ ජනතාවට හෙළි කරලා නැහැ. කිවිසුම් ඇති කරගෙන ලෝකයේ එන්නත ලබා ගැනීමේ රටවල් වලින් පළමු තැන ඉන්නට ඕන අපේ රට. ඒකට තමයි කාර්යක්ෂම ශක්තිමත් ජව සම්පන්න රජයක් කියලා කියන්නේ. නමුත් අද එන්නත ලබා ගැනීමේ පොලිමේ අගට අපි වැටිලා තියෙනවා. ෆයිසර් කම්පැනියට, බියොන්ටෙක් කම්පැනියට කතා කරලා, මොඩර්නා කම්පැනියට කතා කරලා, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාජෙනිකා ඒ ආයතන වලට කතා කරලා ඒ රටේ පුරවැසියන් අවශ්‍ය සියලුම මාත්‍රා ප්‍රමාණය වැඩියත් එක්කලා එනුම් කරලා ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය ඒ රටවල් බොහොම මැනවින් ඒ කටයුත්ත කළමනාකරණය. රුපියල් බිලියන 1000ක බදු සහන ගිය වසරේ දෙසැම්බරේ මේ වසරේ ජනවාරියේ කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දීම තුළ අපේ රටට එන්නත ගැනීමේ අවස්ථාව අද මගහැරිලා තිබෙනවා. දැන් අපේ රට ලෝක මූල්‍ය ආයතන පස්සේ ගිහිල්ලා ඉල්ලුම් කරනවා අනේ ණයක් ලබා දෙන්න එන්නත ලබා ගැනීම උදෙසා. බලන්න කොයිතරම් අනාරක්ෂිත තත්වයකට අපේ රටපත් වෙලා තිබෙනවා. අපි බොහොම එලිතරව ප්‍රකාශ කරනවා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලට කරුණා කරලා අපේ රටට එන්නත ලබා ගැනීම සඳහා වර්තමාන රජයේ ඉල්ලන මුදල් ටික ලබා දෙන්න. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සම්බන්ධයෙන් පියවර ගනු ලබන්නේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටු දෙකෙහි වාර්තා අනුව බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සහ ආයෝජන සැලසුම් මේ දිනවල දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ලෝකයේ අනිත් රටවල් වලත් කොරෝනා තත්ත්වය තියෙනවා. හැබැයි කොරෝනා තත්ත්වය කියලා ඒ අය රට පස්සට අරගෙන නැහැ. රටත් එක්ක ඉස්සරහට යනවා. මේ අය මොකද්ද කරන්නේ? මේ අයගේ බැරිකම වහගන්න කොරෝනා තත්ත්වය ඉදිරියට දාලා කොරෝනා සරණම් කිය කටයුතු කරමින් සිටිනවා. මේ රජයට මේ රටේ මිනිස්සු ගැන වගේ වගක් නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. රට වහලා තිබ්බයි කියලා මේක පැතරීම නැවතුනේ නැහනේ. එතකොට මේකත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. මීට වඩා භයානක තත්ත්වයේ තියෙන රටවල් පව යුක්ත කරලා තියෙද්දි අපිට මේක වහගෙන ඉන්න බෑ. විපක්ෂය හැමදාම කෙටි කාලයකට පොඩි ටූන් එකක් ගන්නවා ආතල් එකක් ගන්නවා ඊට පස්සේ වැඩ කරනකොට නිහඬ වෙනවා. ඉතින් ඒක එච්චර ගණන් ගන්න තු දෙයක් නෙමෙයි. රජය කොරෝනා පාලනය කිරීමේ සටන අත්හැරලා. මම එහෙම කියන්නේ දවසින් දවස කොරෝනා ප්‍රමාණය වැඩි වුණත් කරන පරීක්ෂණ ගාන වැඩි කරලා නැහැ. ඒ වගේම රජය නීති රීති හදනවා මගුල් ගෙදෙට්ට 50යි මරණ ගෙදෙට්ට 50යි සහභාගී වෙන්න පුළුවන් කියලා. නමුත් රජයේ මැති ඇමතිවරු ලංකාව පුරාම රැස්වීම් පවත්වනවා 500කට ආසන්න පිරිස් ගෙන්නලා. මුලින් ඉල්ලුණා කොරෝනාවේ ඊට පස්සේ එළුණා MCC කිව්සුනේ ඊට පස්සේ එළුණා මහර බන්ධනාගාර මේ දවස්වල එළිලා ඉන්නවා කොළඹ නැගෙනහිර ජැටි විවිධ ඒවාට එළිලා බලනවා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ කොහොමද කියලා. එහෙම දේශපාලන කාලකන්ණි පරමාර්ථ ත්‍යාගයේ විරුද්ධ පක්ෂයේ ත්‍යාගය තමයි ආණ්ඩුව ඉස්සරහට යන්නේ. රජයේ දේපල විකුණන. අපි දැක්ක වරාය විකුණුවා. ඉස්සෙල්ල වේදිකාවල කිව්වේ මොනවද? අපේ රට විරුද්ධව මඩ තමයි අපේ ආණ්ඩුවට විරුද්ධව මේ දේවල් අපි විකුණන්නේ නැහැ කිව්වා. සත්‍යාති පක්ෂ රජේ විකුණන්න හදනවා කියලා. නමුත් ඇවිල්ලා අවුරුද්දක් ගියේ නැහැ වරාය විකිනෙව්වා. කුල්ල ඇවිල්ලා මර්ධනය කළා, තර්ජනය කළා, වෘත්තීය සමිති වල කටවල් වහලා තියෙනවා. රට විනාශය කරා ගෙනියනවා මිසක් ජනතාවගේ ජීවිත එන්නෙන් අඩාල වෙනවා මිසක් රටට යහපතක් කරනවා කියලා අපි දකින්නේ නැහැ. සමහර අය මත දරනවා අපි දේපල විකුණනවා කියලා. අපි පැහැදිලිව කියන්න ඕන අපේ රජය විකුණ ගන්න කන ප්‍රතිපත්තියන රජයක් නෙවෙයි. හැබැයි අපි බොහොම පැහැදිලිව මේ රටේ අනාගත දරුවන් ණයවලට හිර කරන්නේ නැතුව ආයෝජකයන්ට එන්න කියලා ඒ වත්කමේ අයිතිය අපි තියාගෙන අපි බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථිකය ගොඩනගන්න. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් සංවර්ධනය කිරීම සඳහා සහ එතෙක් දැනට හයි කරලා තියෙන උපකරණ පාවිච්චි කරලා ඒ නැවුවලට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා අනුමැතිය ගන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සංකල්පයට අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් කෙරෙනවා නම් ඒ
තේරෙන්නේ කොයි විදියටද කොයි සමාගමත් එක්කද කියන එක නැවත කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට එන්න ඕන. ඒ අවසන් තීරණාත්මක අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනතෙක් ලැබිලා නැහැ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මතු ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වරාය අධිකාරී සභාපතිවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කළා. අපේ කිසිම සැලසුමක් නැහැ මේවා වෙනත් රටකට විකිණීමට. එහෙම දෙයක් නෙමෙයි එතන සිදුවෙන්නේ. නැගෙනහිර පර්යන්තය කියන්නේ කොළඹ වරායේ වරාය අධිකාරිය විසින් මේ දක්වා ගොඩනගලා තියෙන පර්යන්තයක්. යහපාලන රජය විසින් මෙය ඉන්දියාවත් ජපානයත් අතර ආවෝතා ගිවිසුමක් අත්සන් කරලා ඔවුන් එක්ක නැගෙනහිර පර්යන්තය ක්‍රියාවට නංවන්නට සැලසුම් කරලා තිබුණා. නමුත් නව රජයේ ප්‍රතිපත්තිය තමයි මේවා විකුණන්නේ නැති ප්‍රතිපත්තිය. දැන් මේ සඳහා තියෙන අලුත්ම තත්ත්වය තමයි කැබිනට් මණ්ඩලයෙන් පත් කරලා තියෙනවා කොමිටු දෙකක්. එකක් කොහොමද ඉදිරියට මේක ක්‍රියාත්මක කරන්න කියලා හොයා බලලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සහ අපිත් එක්ක එන අනිකුත් අයත් එක්ක සාකච්ඡා පවත්වලා මේකට හොඳම විසඳුම මොකක්ද කියන එක හොයා බලන්න තව කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ වාර්තාව ආවම තමයි රජය ඊළඟ පියවර තබන්නේ. බන්ධනාගාර තුළ ඇතිවන කැරලි නැවැත්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. මේ අතර මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙනවා. මහර බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණේ පසුගිය මාස 29 වැනිදායි. එහිදී රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා. අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් වරට කැඳ වූ පසුගිය 18 වෙනිදා අධිකරණය නියෝග කළේ සිද්ධියෙන් මියගිය රැඳවියන් 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට විභාග වෙමින් පවතිනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ බන්ධනාගාරවල කැරලි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන බවයි. බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කිරීමට ඒ වගේම තමයි බන්ධනාගාරයේ ඇතිවන කැරලි මර්ධනය කිරීමට අපේ ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාවය සෑහෙන කාලෙක ඉඳන් තිබ්බා. බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධිතව තමයි මේක අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ ඒකකයක් විදිහට පිහිටවන්න ඒ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා. මෙහිදී කඩිනම් පියවරක් විදිහට අධිකරු ජනාධිපතිතුමා යුද හමුදාවෙන් වසර 12න් ඉවත් වුණු කණ්ඩායමක් කඩිනමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් විදිහට බඳවගෙන මොකද ඒගොල්ලන්ට පුහුණුව ලබා දීලා තියෙනවා. ඒක නිසා කෙටි පුහුණුවකින් අපිට මේගොල්ලෝ කාර්ය යොදවන්න පුළුවන්. අද වෙනකොට අපි සිරකරුවන් 8300කට කිට් වෙන ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම සිව් අවුරුදු සමාලෝචනය අපි අවුරුදු 20කට විතර දීලා නැහැ. ඒකත් දෙන්න අපේ අධිකරණ අමාත්‍යාංශයට අපි ඒක යොමු කරලා තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් අධිකරු ජනාධිපතිතුමාට යොමු කරලා 25 වෙනිදා වෙනකොට අපිට ඒකත් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සිව් අවුරුදු සමාලෝචනය කියන්නේ මරණ දඬුවම දීලා තියෙන සිරකරුවෙක්ට ජීවිතාන්තය දක්වා ඒක අපි අඩු කරනවා. ජීවිතාන්තය දක්වා සිරකරුවන්ට අවුරුදු 20කට අඩු කරනවා. ඒ ශ්‍රේවීමේ පදනමක් යට ඒගොල්ලන්ගේ යහපත් කල්ක්‍රියාව අනුව මෙතුමන්ලාගේ වාර්තාවක් අනුව අපිට ඒ සිරකරුවනුත් නිදහස් කරන්න හැකියාව තිබෙනවා. පසුගිය යහපාලන රජයෙන් දේශපාලන පරිගැනීමට යම් ආකාරයෙන් යම් පුද්ගලයන් සිරගත වූ බවට යම් කිසි මතවාද තියෙනවා. පරීක්ෂණය ඉවර වුණායින් පස්සේ ඒගොල්ලන්ව නිදහස් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපි නිදහස් කරනවා. යම් කිසි රටේ ආందోලනයක් තියෙනවා. සානි අබේසකර මහතා විසින් අත්තුනමතිකව පිරිසක් සිරගත කරලා ඉන්නවා. උන්ට යම් කිසි ආකාරයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. මේ අනිවාර්යෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. තවදුරටත් බන්ධනාගාරයක් එද්දි කරන්න හෝ බන්ධනාගාර වර්ධනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් තියෙනවා. කොරෝනා අක්කර 250ක් UD එකේ මගෙන් අපිට ලබා දීලා තියෙනවා. අපි වැලිකඩ තියෙන බන්ධනාගාර 3ම එතනට අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතන්නේ වැලිකඩ අක්කර 46ක් තියෙනවා. තේරුමක් නැහැ අපි බන්ධනාගාරයක් එතන තියාගෙන ඉඳලා. ඒ නිසා අපි ඒක විකුණලා හොව කරන්න තියෙන දේ කරලා අපි බන්ධනාගාරය අතන්ට අරන් යනවා. කොවිඩ් මරණ බොහොමදානය කිරීමට ඉඩ ලබා නොදීමට එරෙහිව සමගි ජනබලවේගය අද බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. මේ අතර සිංහලයේ සංවිධානයේද එම ස්ථානයේදීම විරෝධතාවක නිරත වුණේ කොවිඩ් මරණ බොහොමදානය සඳහා කෙරෙන ඉල්ලීම් වලට එරෙහිවයි. සිංහලේ සංවිධානය අද පෙරවරු 9:30ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදිරිපිට රැස් වුණේ කොවිඩ් මරණ බොහොමදානය සඳහා කෙරෙන ඉල්ලීම් වලට විරෝධය දැක්වීම සඳහායි. කෙසේ වෙතත් එම ස්ථානයේ සමගි ජනබලවේගයද නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබීම හේතුවෙන් පොලිසිය මැදිහත්ව සිංහලේ සංවිධානයේ නියෝජිතයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
සාමකාමී නිවන විරෝධතාවක් අපේ මම කවුරුද ඉන්නේ ඔයගොල්ලෝ ඇවිල්ලා හිට කරන්න බෑ අපි ඇවිල්ලා ඔයගොල්ලෝ මේ වගේම ආරක්ෂාවකුත් දෙන්න රටේ නීතිය ගරුත්වයක් වශයෙන් අපි එහෙම කරා මේ රටේ සියලුම ජාතීන් එකට ජීවත් වෙන්න ඕනේ ඒක නිසා මේ කොරෝනා මරණ අනිවාර්යයෙන්ම ආදාහනය කරන්න දෙන්න මොකද මේක භූම දානය කරන්න දුන්නොත් මේ පුංචි රටේ මේ උල්පත් තියෙන්නේ මේවා ජලයට මිශ්‍ර වෙලා අනාගතයේ ලොකු ප්‍රශ්නයක් නිර්මාණය. ඒතකොට අපි අහනවා අනාගතයේ වෙන ප්‍රශ්නයට මේ රටේ පාලකයෝ වග කියනවද? නැහැනේ. රටේ නීතිය යටපත් කරන්න දෙන්න බෑ. එක රටකට එක නීතියක් තිබිය යුතුයි. සානිය අබේසේකරලා කාලේ නීතිය නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නිසා සානිය අබේසේකරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විනාශ කරලා සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක් රටේ නිර්මාණය කරා. ඒ නිසා අපි කියනවා සානිලා විසින් දඬුවම් දුන්නෝ අයත් ඉක්මනින්ම නිදහස් කර යුතුයි. ඒ ගැන කොහෙවත් රටේ දැන් කතා වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා සානිය අබේසේකරලා එක්කව වෙලා කරපු දඩයන් වලට ඒ දඩයන් වලට ගොදුරු වෙච්ච මිනිස්සු සිරගෙවල් වල ඉන්නවා. මේ අයට හැකි ඉක්මනින් නිදහස දෙන්න. අනතුරුව සමග ජනබලවේගයේ නියෝජිතයින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටට පැමිණ කොවිඩ් මරණ භූමිදානය සඳහා අවස්ථාව ලබා නොදීමට රෙහිව මෙලෙස විරෝධතාවය පළ කළා. COVID-19 පරිසරය තුළ ලෝක වටේ මුස්ලිම් ජනතාවට භූමිදාන කරගන්නට අවස්ථාව හැම රටේම බලායනකොට ලැබිලා තියෙනවා. මුස්ලිම් නොවන රටවල තුනත් සිදු වෙනවා. මේ රටේ තුළ පමණක් ඒක බෑ කියලා මේ ආණ්ඩුව කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීලා තිබෙන මේ නිර්දේශවලට පටහැනිව මේ ආණ්ඩුව Tamanගේ හිතුමතේට මේ ක්‍රියාමාර්ග අරගෙන අද වැඩ කරගෙන යනවා. මේ ආණ්ඩුවට ආයෝජන කරන්නේ ඉල්ලීම් කරන්නේ නැවත වතාවක් Taman මේ ගත්ත තීන්දුව ආපසු හරවලා ලෝක ජනමතයට මේ රටේ ජනමතයට අවුම්කන් දීලා COVID-19 වලින් මරණයට පත් වෙන උදේට ඒ ආදානය කිරීමේ අයිතිය ලබා දෙන්න. මේ අතර කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් විමසා සිටියා. මරණ ආදාහනය කිරීම සහ මිහිදන් කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවත් එක්ක මෘත ශරීරාගාරවල රඳවා තැබීමේ ගැටලුවක් තිබෙන රජයේ මේ පිළිබඳ යම් තීන්දුවක් කඩිනමින් ගන්න තත්ත්වයක් තියෙද මොකක්ද එමතුනේ ඒකට අර්ථය? මේකට වෙනස් මතභේද තියෙනකොට ඒක සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා වෛද්‍ය මත අරගෙන විශේෂඥ මත අරගෙන මේක විසඳ ගන්නට ඕන. ඒක නරක දෙයක් නෙවෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් යන සාකච්ඡා පිළිබඳව මම ඉන්නේ පොසිටිව් තැනක. කොවිඩ් මරණ තීන්දුවක් නොගෙන රඳවා තබා ගැනීම නිසා රෝහල් මෘත ශරීරාගාරවල ඒ සඳහා පවතින ඉඩ පහසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. මම හිතන ආකාරයට ගැටලුවක් වෙන අවස්ථාවේදී ඒගොල්ලෝ ආදාහනය කරයි. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. අපි බලන්නේ පූර්ණ කාලීන විසඳුමක් දෙන්න. රටේ සෞඛ්‍ය ඉතාමත් වැදගත්. මේ අතර කොවිඩ් මරණ භූමිදානය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ඒ සඳහා පත් කර ඇති විශේෂඥ කමිටුවේද සහභාගීත්වයෙන්. මසකට වියලි පොල් මෙට්‍රික් ටොන් 13,000 බැගින් මාස 3ක කාලයක් සඳහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය මෙම තීරණය ගෙන ඇත්තේ ඉහළ යන පොල් මිල සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි. පොල්කිරි නිපදවීම සඳහා විවිධ ආයතන මගින් වැඩි මිලට පොල් මිලදී ගැනීම, විදේශීය පොල්තෙල් සහ ආදේශක අඩු මිලට ගෙන්වීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් මේ වන විට මුහුණ පා ඇත්තේ දැඩි අර්බුදයකටයි. දේශීය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම මෙන්ම තෙල් හිගේ නිසා මේ වන විටත් පොල්තෙල් කර්මාන්ත රැසක් වැසී ගොස් තිබෙනවා. දැන් ඉස්සර වගේ වෙළඳාමකුත් නැහැ. පිටරට තෙල් අඩුවට තියෙනවලු. මිලත් එක්ක සංසන්දනය කරපුවාම තෙල් එහෙම දෙන්න බෑ. අපිට මේ ලැබෙන කොප්පරා ප්‍රමාණය මිල අධිකයි. ඒ ලැබෙන ප්‍රමාණයත් අරගෙන තෙල් හිඳලා නිෂ්පාදනය කරගන්න හරි අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. දැන්වත් එවැනි කර්මාන්තශාලා 50කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ඉහළ පොල් මිල නිසා. ඒ නිසා කැබලි ලද වියලි පොල් මසකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් මාස 3ක කාලයකට ආනයනය කරන්නට අවශ්‍ය අවසරය ලබා දීලා තිබෙනවා. ඒ වගේම දේශීය පාරිභෝගිකයාට අවශ්‍ය පොල් පහසු මිලට ලබා දීමත් කියන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. දැනටමත් අපි වැඩි බද්දක් පාම් තෙල් ආනයනයට පනවලා තිබෙනවා. පොල් තෙල් ආනයනය කරන බද්ද අඩු මුදලක්. ඒ හරහා යම්කිසි ප්‍රවර්ධනයක් සිදු වෙනවා. ඒ වගේම තමයි ලංකාවට ආනයනය කළ යුත්තේ පිරිසිදු කරන ලද පාම් තෙල් පමණක් කියන නියමයක් කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද වියලි පොල් ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පොල්වල අමාර කාලය මේක. දැන් පරිභෝජනයට අපිට පොල් තියෙනවා. වෙලා තියෙන්නේ පරිභෝජනයට තියෙන පොල් වලින් කොටසක් දවන්ත කර්මාන්තයකට යනවා. අද ලෝකේ විශාල කර්මාන්තයක් බවට පත් වෙලා. පොල් කිරි කර්මාන්තය, ඩිස්කට් කොකටන් කර්මාන්තය, පොල් වලින් කොටසක් අනිවාර්යයෙන්ම එතනට යනවා. එතකොට පොල් මදි වෙනවා. කෙටි කාලීනව තමයි අපි මිල පාලනයක් දැම්මේ. පොල් තෙල් කර්මාන්තයට අපි දන්න පොල් විශාල ප්‍රමාණයක් ඕන. විශේෂයෙන්ම ගත්තාම සීතකල පොල් මද විතරක්
කර්මාන්ත සඳහා ගෙන්නන්න පොඩි ඉඩක් අපි පොල් ගෙන්නන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කර්මාන්තයට අර පොල් ටික සීතකල පොල් මත ලබා දෙන්න බලාපොරොත්තු වෙන හේතුව තමයි ඒ පොල් ටික ආරක්ෂා කිරීම. මම හිතනවා ඉදිරි කාලයේදී පොල් බිල අනිවාර්යයෙන් පහත බසී. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට අන්ලිමිටඩ් කෝල් සහ SMS. අවිස්සාවෙල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇතැම් කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් පාරිසරික ගැටලුවක් මතුව තිබෙනවා. එම අපද්‍රව්‍ය ඇලමාර්ග ඔස්සේ කැලණි ගඟට මෙන්ම සීතාවක ගඟටද මුසුවීමේ අවදානමක්ද මතුව තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් අවිස්සාවෙල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයයි මේ. මෙවන පිට මෙහි කර්මාන්තශාලා 26ක් පමණ ක්‍රියාත්මක වනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙහි ඇතැම් කර්මාන්තශාලාවලින් ඉවත් කරන රසායනික මෙන්ම අනිකුත් අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදා හරින බවයි. අපනයන සැකසුම් කලාපයෙන් ටිපර් රථවලින් මෙලෙස රැගෙන යන අපද්‍රව්‍ය අක්‍රමාත් ලෙස මුදා හරින්නේ මේ ආකාරයෙන්. මෙලෙස මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය මුදාහරින ලද විවෘත භූමි දක්නට ලැබෙන්නේ මේ ආකාරයටයි. අපනයන සැකසුම් කලාපයට අයත් කඳු සහිත උසස් ස්ථානයකට මෙම අපද්‍රව්‍ය බැහැර කරන බැවින් වැසි දිනවලදී මේවා කැලණි හා සීතාවක ගංගාවන්ට මුසුවීමේ අවධානමක්ද පවතිනවා. අක්කර ගණනාවක පරිසරය මේ වන පිටත් දැඩි ලෙස දූෂණය වී අවසන් බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට අතබරන මේ අක්‍රමිකතාව පිළිබඳව වගකිව යුතු බලධාරීන් වහා ක්‍රියාත්මක යුතු බව අපගේ විශ්වාසයයි. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මරුවා පෙනිපෙනී යාමට සිදුවන ගම්මාන කිහිපයක් පිළිබඳව මීගහ කිවුල සහ වෙදී මාලිය අධ්‍යයන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලින් වාර්තා වනවා. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් දැවටගොල්ල, උඳුගොඩ, බලගොල්ල ඇතුළු ගම්මානවල ජනතාවට ලොග්ගල් ඔයේ දැවටගොල්ල තොටුපොළ හරහා ගමන් කිරීමට ස්ථිර පාලමක් නොමැතිවීම ඊට ප්‍රධාන හේතුවයි. මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින ප්‍රධාන පාර්ශවය වන්නේ පාසල් සිසුන්. ලොග්ගල්ලා ඔය වතුර වැඩි වෙච්ච ගමන් අපිට ඉස්කෝලේ යන්න බෑ. එතකොට අපි රවුමෙන්ම යන්න ඕනි. එතකොට ඉස්කෝලේ පටන්ගෙන ඒ හින්දා අපිට මෙතනින්ම යන්න වෙනවා. සමහරක් වෙලාවට පාරුවේ යනකොට වතුරට වැටෙනවා පොත්. අපි යන ඉස්කෝලේ බලගොල්ල විද්‍යාලය අපි ඉස්කෝලේ යනකොට මේ ලොග්ගල්ලා ඔය වාස් කරලා යන්න ඕනේ. මේ ලොග්ගල්ලා වලට පාලමක් ලබා දෙනවා ලොකු දෙයක්. මෙම ජනතාව පෙන්වා දෙන්නේ දැවටගොල්ල තොටුපොළ හරහා ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙසට පැවති රජයන් කිහිපයකටම දැනුම් දුන්නද මෙතෙක් තම ඉල්ලීම ඉටු වී නොමැති බවයි. හදිසි අසනීපයක් වුණත් ඉක්මනින් බෙහෙත් ටික ගන්න යන්න විදිහක් නැති වෙනවා. මොකද අපිට තියෙන්නේ පාරුවක්. ඒ පාරුවේ තමයි අපිට යන්න ඕනි. ඒ නිසා සමහර වෙලාවට ඒ පාරුවේ ගොඩ තිබුණොත් අපිට මේ ගොඩ ඉඳන් ඒ ගොඩට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. කුඩා ළමයි ඉන්නවා, පාසල් යන ළමයි ඉන්නවා. ඒ ළමයි ලොග්ගල්ලෝයේ වතුර ආවම එයාලට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ඒ පාරුවේ යන්න බෑ එතකොට. දැවටගොල්ල, පින්නගොල්ල, උඳුගොඩ, වැල්ලයාය, විලංගහරාව, දඹගහපිටිය යන ගම්මානවල ජනතාව පවුල් 600ක් පමණ ජීවත් වෙනවා. මේ මිනිසුන්ට යන්න මාර්ගයක් නැහැ. කෙටිම මාර්ගය තමයි මීගාකුල රෝහලට, සතිපොලට, කන්ද කැටිය පොලිසියට වාගේ යන්න තියෙන ස්ථාන ඉතාමත්ම ලේසිම කිලෝමීටර් 2කටවත් නැති දුර ප්‍රමාණයක් තියෙන ප්‍රධාන මාර්ගයට. ඒ නිසා මේ ලොග්ගල්ලා හරහා පාලමක් ලබා දෙන්නයි කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ. මේ ලොග්ගල්ලාවෙන් මේ වෙනකොට 13 දෙනෙක් පමණ ජීවිතක්ෂයටපත් වෙලා තියෙන එකට හේතුව තමයි පාරුවක් පෙරලිලා එක සැරයක් 13 දෙනෙක් මැරිලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් මේ හරහා ගමන් කරනවා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට. ඉතින් ඒ නිසා අපි මේකට පහුගිය සමයේදී අපේ රජයේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේදී අපි මේකට යෝජනාවක් දැම්මා. බෂීර් ඇමතුමා විසින් කරපු විශාල ව්‍යාපෘති වශයෙන් අර පාලම් ව්‍යාපෘතියට. මේක ආරම්භ කරන්න යන මොහොතේදී අපි ආණ්ඩුව වෙනසත් එක්කලා මේ කටයුත්ත අපිට කරගන්න බැරි වුණා. අපේ ප්‍රාදේශීය සභාවක් වශයෙන් අපි බොහොම දුප්පත් ප්‍රාදේශීය සභාවක් අපි ත්‍රිදී මාලියක්ද අපිට මේකට දරා ගන්න බෑ. මෙහෙම පාලමක් හදන්න මුදලක් අපි ළඟ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ව්‍යාපෘති කරලා පාලම හදලා දෙන්න. රටක සංවර්ධනයට අධිවේගී මාර්ග ඇතුළු විධිමත් මාර්ග පද්ධතියක් අවශ්‍ය නමුත්
මෙවැනි දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලීමද බලධාරීන් සතු වගකීමක්. දැවටගොල්ල තොටුපළට ස්ථිර පාලමක් හිමිවන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. මෙරටදී නිෂ්පාදනය ඇරඹූ ෆ්ලූක්ලොක් සැසලි නැමැති ඖෂධය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද වෙළඳපොළට නිකුත් කළා. මෙම ඖෂධය ආනයනය කිරීමට වාර්ෂිකව වැය වූ මුදල රුපියල් මිලියන 70ක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි. ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන සිල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව කළා. 2019 වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සමත් වූ සිසුන් 40 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණු අතර පසුගියදා ප්‍රකාශයට පත් කරනු පසුව නව විෂය සහ පැරණි විෂය නිර්දේශ යටතේ වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ. සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත වූවන් සියලු දෙනාට දිමුණාවක් ලබා දී සේවක රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය අද සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. අද දිනේ අපි සාකච්ඡාවක් ඉල්ලලා ලියුම් එවලා තියෙනවා. නමුත් අපිට ඇමතිතුමාගෙන් ලියුම් හම්බෙලා නැහැ, උත්තර හම්බෙලා නැහැ. අලුත් උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් සැකකරු මොරටුව අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීරප දෙකක් මත මුදා හැර තිබෙනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක වැසී තිබිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු අධික වර්ෂාපතන හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. කිලුණුච්චේ සහ මුහමලේ යුද සමයේ පැවති ඉදිරි ආරක්ෂක වළල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරකාවකට එක්වමින් රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කරන බවයි. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනෙන ලද රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා කහ කිලෝග්‍රෑම් 2125ක් කල්පිටිය මාම්පූරිය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග හලාබත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙටින් උදාවන නත්තල් සැමරීමට කොළඹ නගරයේ සූදානමයි මේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් තිබියදීත් එසේ නොමැති බව පවසමින් බලධාරීන් මුලා කළ නිලධාරියෙක් රාජ්‍ය මැති තේනුකු විදානගමගේ මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ පොහොර හිඟයක් ඇති බව අද බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පිළිගත්තා. රටවටා හිරෝ. ඒ සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොකත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු සවස් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින්. සුබ දවසක්.